සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනී නාලිකාවේ දම් සභා මණ්ඩපය දායකත්ව ධර්මදේශනාවයි අප මෙලෙසින් ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව පවත්වන්නට අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ දෙහිවල නැදිමාල ශ්‍රී මහා විහාරවාසී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව අද ධර්මදේශනාව උදෙසා පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමක් ගමක් වශයෙන් සඳහන් නොවුවත් බොහෝ දෙනාට දහම් බිඳක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබා දෙමින් අද දවසේදී නෑදෑ හිතමිත්‍රාදීන් පිරිසක් සම්බන්ධ කරගනිමින් අද දායක සුපින්වතුන් මේ ධර්මදේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ධර්මදේශනාව ශ්‍රවණයටයි සියලු දෙනාම සූදානම. ඊට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සාදුනාදයක් පවත්වලා තෙවරක් නමස්කාරය කියමු පංචශීලය සමාදන් වීමට. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තත්තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තත්තියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තත්තියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු පතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා. වාසනාවන්ත පින්තුනි, අද මේ උදාර ධර්මදේශනා පින්කමෙහි දායකත්වයේ දරනු ලබන්නේ නෑදෑ හිත මිතුරන් පිරිසක් විසින්. මේ ධර්මදේශනයේහි බලාපොරොත්තුව මේ උදාර කුසල ධර්මය පුණ්‍ය කර්මය හේතු කොටගෙන දායකත්වයේ දරන සැමටත් ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් මෙලොව පරලොව සැප පිණිසත් දෙමාපිය ගුරුවර නෑදෑ හිතමිත්‍ර සියලු දෙනාගේ මෙලොව පරලොව ජීවිත සැපවත් වේවායි ඊතා ඉක්මනින්ම නිර්වාණ සුවය සාක්ෂාත් වේවායි භවගාමී දුක සංසිඳේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරනු ලබන මෙහි පැමිණ සිටින හෝ මාධ්‍ය මගින් ශ්‍රවණය කරන සියලුම දෙනාට සම්‍යක් තම තමන්ගේ ප්‍රාර්ථනා ඉටු වේවා. ඊතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන අතර දේශකයාණන් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය දරණාගම කුසල ධම්මනායක සාමීන්ද්‍රයන් වහන්සේටත් සම්බුදු සසුනේ උන්නතිය සඳහා කටයුතු කරනු ලබන සුපින්වත් ස්වාමීන් වහන්සේලාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම හා බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේහි කටයුතු කරන සියලු දෙනාට යහපත් ආකාරයෙන් කටයුතු කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන යහපත් සිතුවිලි සමුදායක් එකතු කරගෙනයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරනු ලබන්නේ. පින්වතුනි, බුදුදහම තුල උගන්වන පූජා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ආමිස පූජාව. අනෙක තමයි ප්‍රතිපත්ති පූජාව. ආමිස පූජාව ප්‍රතිපත්ති පූජාව දෙකම බෞද්ධයන් වන අපට අවශ්‍යයි. ප්‍රතිපත්තිය එකටම මුලින්ම සියලු දෙනාටම සම්පූර්ණ කරන්න බෑ. මේ පූජා දෙකෙන් වඩා වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති පූජාව. එහෙත් එක පාරටම භාවනාවෙන්ම පටන් ගන්න සියලු දෙනාටම බෑ. දැන් භාවනාව තුලත් ගත්තහම සමත විපස්සනා කියලා ක්‍රම දෙකක් තියෙනවා. මේ සමත භාවනාව ගත්තහම සාමාන්‍ය ඕනම සරල බුද්ධි මට්ටමක කෙනෙකුට එතෙන් සිට තමන්ගේ සිත ඒකාත්මික කරගෙන එතන ඉඳලා ඉස්සරහට යන වැඩපිළිවෙලක් සමත භාවනාවේ කර්මස්ථාන 40කින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. විදර්ශනා භාවනාවෙන් තොරව නිවන් දකින්න බෑ. සමත භාවනාවෙන් පමණක් නිවන් දකින්න බෑ. මේ කර්මස්ථාන 40ම වැඩුවත් සමත භාවනාවෙන් පමණක් නිවන් දකින්න බෑ. ඒ සඳහා විදර්ශනා භාවනාව කළ යුතුයමයි. එහෙත් විදර්ශනා භාවනාවට එක විටම පැමිණෙන්න අමාරුයි.
ඒ කාලේ ශුෂ්ක විදර්ශනා භාවනාව වැඩුවේ ඊටාම ස්වාමීන් වහන්සේලා 14ක් විතරයි. සමත භාවනාව වඩලා තමයි විදර්ශනාවට ගමන් කළේ. සමතයෙන් සිත දියුණු කරනවා, විදර්ශනාවෙන් ප්‍රඥාව ලබා දෙනවා. ඒ නිසා මේ දෙකෙන් පළමුව සමතය වඩා ඉන් අනතුරුව විදර්ශනාවට යන එක වඩාත් ප්‍රායෝගිකයි වගේම ඉතා පහසුයි. ඒ වගේ දැන් භාවනාව වැටෙන්නේ ප්‍රතිපත්තියට. ප්‍රතිපත්ති පූජාව. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමක් ධර්මයේ දකින්නවද යම් කෙනෙක් ඔහුව මා දකින්නවා කියලා. නමුත් පින්වතුනි මේ ආමිස ප්‍රතිපත්ති පූජා දෙකෙන් ආමිසය වඩා ප්‍රතිපත්තියට යන්නේක ලේසියි. ඒ නිසා ආමිසයෙන් තොරව ප්‍රතිපත්තියට ගමන් ගැනීම අපහසුයි. මොකද බුදුදහමේ තියෙනවා අනුපූර්ව ශික්ෂණ ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව තුළ කියලා දෙනවා දාන කතා, සීල කතා, සග්ග කතා, කාමාදීනව කතා, කාමානමේ වෝකාර සංකිලේශ කතා, නෙක්ඛම්මානිසංස කතා. එහෙනම් පටන් ගන්න තියෙන්නේ දාන කතා, දන් දීමේ ආනිසංස. එහෙනම් ආමිසයෙන් පටන් ගන්න තියෙන්නේ. දන් දීම ආමිස පූජාවක්. එහෙනම් ආමිසයෙන් පටන් ගන්න. ඊළඟට තමයි සීල් රැකීමට යන්නේ. දන් දීමේ ආනිසංස කියලා දීලා ඊළඟට තමයි සීල් රැකීමේ ආනිසංස කියන්නේ. දන් දෙන්න සීල් රකින්න කොහේ යන්නද? සග්ග කතා දෙව්ලෝ යන්න. අපිට පින්නතුනි සුගති කීයක් තියනවද? සුගති තියෙනවා කාම සුගති ගත්තාම තියෙනවා 7ක්. කාම සුගති 7ක් තියෙනවා. එකක් තමයි දැන් ඔබයි මමයි කවුරුත් ඉන්නේ එක. ඒ තමයි මනුස්ස භවය. ඊළඟට තියෙනවා දිව්‍ය ලෝක 6ක්. ඒවා ඔක්කොම කාම සුගති. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා දෙකක් තියෙනවානේ. රූපාවචර බ්‍රහ්ම ලෝක නම් තියෙනවා 16ක්. අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 4ක්. එතකොට ඔක්කොම 20යි. ඒවට යන්න ධාන සමාපatti ලැබිය යුතුමයි. නැත්තම් යන්න බෑ. නමුත් කාම සුගතියක උපදින්න අවශ්‍ය නෑ එහෙම. ධාන සමාපatti ලැබුවට කමන්නේ ලැබීමම අවශ්‍ය වන්නේ නෑ. හොඳට පුණ්‍යකාමී ගුණගරුක ජීවිතයක් ගත කරා නම් කාම සුගතියක උපදින්න පුළුවන්. එතකොට මෙන්න මේ කාම සුගති වලින් එකක් නේ දිව්‍ය ලෝක. බුදුහාමුදුරෝ දේශනා කරනවා දාන කතා, සීල කතා, සග්ග කතා. දන් දෙන්න, සිල් රකින්න, දිව්ලෝ යන්න. සිගැටලුවක් නෑ. පින්නතුනි ඒ නිසා බුදුදහම තුල අවධාරණය කරනවා මෙන්න මේ ආමිස පූජාව. එතකොට ආමිස පූජාවේ තියෙනවා අපි ත්‍රිවිධ චෛත්‍ය වන්දනා. මොනවද? ශාරීරික, පාරිභෝගික, උද්දේශික. ශාරීරික චෛත්‍ය කියන්නේ දාගැබ නේ. බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් දාගැබ. ඊළඟට තියෙනවා පාරිභෝගික වස්තු. පාරිභෝගික වස්තු වලට අයිති වෙන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේ පරිහරණය කළ දේ. මොනවද? තනිපට සිවුර, දෙපට සිවුර, අඳන සිවුර, පාත්‍රය, දැලි පිහිය, පෙරහන් කඩ, වැඩ සිටි ආසනය, සැතපුණු ආසනය, ගන්ධ කුටිය. නමුත් අද ඉතුරුව තියෙන්නේ පිටදුන් බෝධි ඇසතුරුක. බෝධි කියන්නේ බුදු වීමට උපකාර කරන කියන එකනේ. ඒ නිසා බෝධිත්‍රුම රාජානන් වහන්සේ විතරයි අද වැඩ ඉන්නේ. ඒ නිසා අපි පාරිභෝගික වස්තුව හැටියට අද වඳින්නේ ශ්‍රී මහා බෝධිය පමණයි. උද්දේශික චෛත්‍ය කියන්නේ උදෙසා කළ බුද්ධ ප්‍රතිමාව. බුද්ධ ප්‍රතිමාව. එහෙනම් මෙන්න මේ තමයි ත්‍රිවිධ චෛත්‍ය.
මේ ත්‍රිවිධ චෛත්‍යයන්ගෙන් මුල්ම චෛත්‍ය අපි විහාරයකට ගියාම පන්සලකට ගියාම මුලින්ම වඳින්නේ ශාරීරික චෛත්‍යයටයි. පින්නතුනි මේ ශාරීරික චෛත්‍ය බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ඇති වුණා කියලයි විශ්වාස කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින්නේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවේ. එතකොට බුදුහාමුදුරුවම තමයි නියම කළේ මේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ දේහයන් ආදාහනය කරලා ඒ ශේෂ වූ ධාතු කොටස් තැන්පත් කරලා ස්තූප තනවන්න කියා. එතකොට ඉන්දියාව ලංකාව විවිධ රටවල් වල ස්තූප තැනුණා. හැබැයි ලෝකයේ ලස්සනම අර්ථවත්වම ස්තූපය කොහෙද තැනුනේ? ලංකාවේ. ඒ තරම් හැඩතල නිර්මාණය වූ ස්තූපයක් තවත් නැහැ. දැන් අපි පන්සලකට ගිහිල්ලා ස්තූපය ළඟට ගිහිල්ලා දාගැබ ළඟට ගිහිල්ලා වෙහෙර ළඟට ගිහිල්ලා අපි වන්දනමාන කරනවා. අපි වන්දනාමාන කරන්නේ මොන අර්ථයෙන්ද? දැන් අපි අනුරාධපුරේ අටමස්ථානේ යනවා. 11 මස්ථානවල වඳින්න යනවා. රුවන්වැලි මහසෑයට, තූපාරාමයට, අබේගිරියට, ජේතවනයට, කතරගම කිරි වෙහෙරට, මහියංගන දාගැබට අපි යනවා. ගිහිල්ලා අපි මල් පහන් පුද පූජා, දජ පතාක පූජා, 84 පහන් පූජා, විවිධ පූජා කරනවා. එහෙත් අපි බැලුවාද එහි අර්ථය දැන වඳින්න? මේ ආමිස පූජාව අපි හරියට කළාද? දැන් ලංකාවේ පළවෙනි ස්තූපය මොකද්ද? පළවෙනි ස්තූපය තමයි මොකද්ද? ගිරි හඬු සෑය නේ. එයි බුදුරජාණන් වහන්සේට පළවෙනි දාණයම ප්‍රථම දාණය පිළිගැන්වුවේ කවුද? තපස්සු බල්ලුක වෙළඳ සහෝදරයෝ දෙන විලඳයි මීපැණි. බුදුරජාණන් වහන්සේගෙන් පූජා කරන්න යමක් ඉල්ලුවා. ඉල්ලුවට පස්සේ බුදුහාමුදුරුවෝ කේස ධාතු ලබා දුන්නා. මේ කේස ධාතුත් අරගෙන මේ දෙදෙනා ලංකාවට ඇවිල්ලා ලංකාවේ නැගෙනහිර වෙරළේ තිරියාය නම් ස්ථානයේ ගිරි හඬු නමින් දාගැබක් ඉදි කළා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කරන්න කලින් ප්‍රථමයෙන්ම ඇති වූ දාගැබ ස්තූපය. බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරාට පස්සේ ඇති වෙච්ච ප්‍රථම දාගැබ කුමක්ද? මොකද්ද? මහියංගන දාගැබයි. බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්මදේශනයේ පවත්වන්න වැඩම කළා බරණැස ඉසිපතනයට. පස්සක තවුසන්ට ධර්මයේ දේශනා කළා. දේශනා කළ 5 දෙනා සෝවාන් මගඵල නුවණ ලබා දුන්නා. පස්සේ 5 දෙනාටම ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා දුන්නා. ඒහි භික්ඛුචර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය. මහණ මෙහි එන්න බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න කියලා පැවිදි උපසම්පදාව ලබා දුන්නා. ඒක තමයි ලෝකයේ ඇතිවෙච්ච පළමු පැවිදි උපසම්පදාව. ඉන්පසුව බුදුහාමුදුරුවෝ ළඟට පැමුණුණා කවුද? යසකුල පුත්‍රයා ප්‍රදාන පිරිස. ඒ අයටත් පැවිදි උපසම්පදාව ලබා දුන්නා. රහත් භාවයට පත් කළා. ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. ඒහි භික්ෂු කියලා කියන්නේ මහාන මෙහි එව කියලා කියනකොටම පැවිද්දයි උපසම්පදාවයි දෙකම එක සැරේ ලැබෙන එක. ඊට පස්සේ මේ 69 මේ රහතන් වහන්සේලා 69 ධර්ම ප්‍රචාරය පිටත් කළා. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කියමින් පිටත් කළා. අනතුරුව බුදුරජාණන් වහන්සේ වැඩම කළා කොහෙටද? උරුවෙල් දනව්වට. උරුවෙල් දනව්වට වඩින අතරේ බද්ද වග්ගිය කුමාරවරු 30 දෙනා මුණ ගැසුණා. ඔවුන්ද මේ දහම් මාර්ගයටම ගත්තා. පැවිදි උපසම්පදාව ලබා දුන්නා. අවසානයේ
උන්වහන්සේලාද කැටිව උරුවෙල් දනව්වට වැඩම කළා. උරුවෙල් දනව්වේ කවුද හිටියේ? උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප තුන් දෙනා ප්‍රධාන, තවත් දහසක් පිරිස හිටියා. ඒ අයටත් උරුවෙල කාශ්‍යප දමනය කරන්න සෑහෙන අපහසු වුණා. ඒ ප්‍රදේශයේම ප්‍රසිද්ධ කෙනෙක්. එයාටත් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ශ්‍රමණ සම්ප්‍රදායනේ නියෝජනය කළේ ජටිල පිරිසක්නේ. බුදුහාමුදුරුවන්ට ප්‍රාතිහාර්ය 3000කට වඩා පාන්න සිද්ධ වුණා. උරුවෙල කාශ්‍යප තුල තිබිච්ච මානය දුරු කරන්න. ඔව් හිතාගෙන හිටියා ඔහු රහත් කියලා. ඒක නැති කළා. ඊට පස්සේ ආදිත්ත පරියාය සූත්‍රය දේශනා කරලා සියලු දෙනාටම ඒහි භික්ෂු මහානුපසම්පදාව ලබා දීලා රහත් භාවයට පත් කළා. මෙසේ උරුවෙල් දනව්වට වැඩම කොට බුද්ධත්වයෙන් 9 වෙනි මාස ලක්දිවට වැඩම කළා ජනවාරි මාසේ නැත්නම් දුරුතු මාසේ පෝය දවසේ. වැඩම කරලා යක්ෂයන් দমনය කරලා යක්ෂ ගෝත්‍රිකයන් අනතුරුව සුමන සමන් දෙවියන් පැමිණුණා. සුවදව සාකච්ඡා කළා. සුමන දෙවියන් ඉල්ලීමක් කළා අපටත් පූජා කරන්න යමක් දෙන්න කියලා. බුදුහාමුදුරුවෝ කේස ධාතු ලබා දුන්නා. මේ කේස ධාතු අරගෙන ගිහිල්ලා තැන්පත් කොට මහියංගන දාගැබ ඉදි කළා. දෙවියෙකු විසින් ලෝකේ ප්‍රථම වරට ඉදි කළ දාගැබ මහියංගන දාගැබයි රියන් 7කින් උසව. රියන් 7යි 7 රියන. අනතුරුව බුදුරජාණන් වහන්සේගේ අගසව් වන සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වන සරබූ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාල ශ්‍රී දේහය දැවෙනකොට එතනට 이르දියෙන් වැඩම කොට 이르දි බලයෙන් බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුව 이르දි බලයෙන් ලබාගෙන එයත් අරගෙන ලංකාවට ඇවිල්ලා ලංකාවේ මහියංගන දාගැබේ එයද තැන්පත් කොට මෙම චෛත්‍ය 12 රියනක් කොට බැන්දා. අනතුරුව බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ කේස ධාතුත් ග්‍රීවා ධාතුවත් තැන්පත් වූ මේ මහියංගන දාගැබ දෙවන පෑතිස් රජුගේ සහෝදරයෙකු උද්දචූලාභේ රජු මේ චෛත්‍ය 30 රියනක් කොට හැදුවා. අනතුරුව දුටුගැමුණු රජතුමා මේ චෛත්‍ය 80 රියනක් කොට බැන්දෙව්වා. ඒක තමයි යෝධ ස්තූපයක් බවට පත් වෙන්න හේතුව. පින්නතුනි, ඒක තමයි ලංකාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ ඇති වෙච්ච පළමු ස්තූපය. එහෙත් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ ඇති කළ පළවෙනි ස්තූපය තමයි ථූපාරාමය. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට ඒ ස්තූපය නිර්මාණය කළා. අකු ධාතුව කියලා කියන්නේ මේ දකුණු උර ඇටේ. දකුණු අකු ධාතුව තැන්පත් කරලා මේ ස්තූපය නිර්මාණය කළා. පින්නතුනි, ලංකාවේ වැඩිම ශාරීරික ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් බුදුහාමුදුරන්ගේ තැන්පත් කර තියෙන චෛත්‍ය රුවන්වැලි මහසෑයයි. රුවන්වැලි මහසෑය හඳුන්වන්නේ මහා තූප කියලයි. ඒ තරම්ම එයට ගෞරවාදරයක් තිබුණා. එය ලංකාවේ උසම ස්තූපය හැටියට සැලකුණේ ජේතවන ස්තූපය. පැරණි කාලේ එය විශාල උසක් තිබුණු නිසා අබේගිරිය. නමුත් රුවන්වැලි මහසෑයට විශේෂත්වයක් තිබුණා. ඒ මහා තූප නමින් හැඳින්වුවා. මේ ස්තූපය මෙසේ ඇති කරලා එය ගරා වැටුණා වරින් වර. නමුත් වරින් වර ප්‍රතිසංස්කරණය කළ යථා තත්ත්වයට ගෙනාවා. පින්නතුනි, මෙන්න මේ ස්තූපය ගත්තාම පැරණි ස්තූපයක් හැටියට ඒ ස්තූපයේ සැකස්ම මොකද්ද? බලන්න, ඒ ස්තූපයේ සැකස්ම තමයි ඉස්සෙල්ලාම ස්තූපය හදන්නට ඕන කරනවා පදනමක්. දැන් මේ පදනම පිහිටි පොළවේ ඉඳලා අපි දන්නෝ රුවන්වැලි මහසෑය ඉදි කරලා තියෙන මළුව අඩි 10ක් 12ක් උසයි. මේ මළුව හදාගත්තු මළුවක්.
එතකොට මෙතන ඉස්සෙල්ලා මේකේ පදනම සකස් කරන්න නම් පොළව හාරන්න ඕන. එතකොට පොළව ගර්භයේ ප්‍රමාණයටම පොළව යටට හැරුවා. හාරලා එතන පස් අයින් කළා. එතෙන්ට ගෙනාවා පරීක්ෂණ කරපු පස් මැටි වැලි බොරළු නැති. සමහරව හිතනවා වැවයි දාගබයි එකට තියෙන නිසා වැවෙන් හාරාගත් පස් දාගබට ගත්තා කියලා. කිසිසේත් නැහැ. මේකට ගත්තේ පරිේෂණය කරපු පස්. ඒ නිසා මෙන්න මේ දාගැබට අර පදනම සකස් කරන්න මොකද කළේ? අලියතුන් ලවා මෙතෙන්ට පස් ගෙනල්ලා දාලා කළු ගල් දාලා අලියතුන් ලවා මේක පෑගුවා. මේක පාගවල පදනම හොඳට සකස් කරා. එහෙත් පින්වතුනි අපේ වංශ කතාවේ දැක්වෙන්නේ මොකද්ද? රුවන්වැලි මහසෑය කීසරයක් ගිලා බැස්සද? 9 වාරයක්. 9 වාරයක් ගිලා බැස්සා. දුටුගැමුණු රජතුමාට අවසන් කොටස හතරස් කොටුව හරිය ඉවර කරගන්න බැරි වුණා. මේ ස්තූපය කෙසේ හෝ නිර්මාණය කරන්නට පෙළඹුණා. අතෑරියේ නැහැ උත්සාහය. අනතුරුව ඔන්න පදනම සකස් කරලා අවසන් කළා. අවසන් කළා ස්තූපයේ වටේ තියෙනවා ප්‍රධාන මලු 3ක්. අපි ගියාම මෙන්න මේවත් පරීක්ෂාවෙන්මයි ස්තූපයට නමස්කාර කරන්න ඕන. මොනවද මලු? බලන්න. ඉස්සෙල්ලම තියෙනවා පහතම මලුව වැලි මලුව. ඊළඟට තියෙනවා ගජන් මලුව. ඊළඟට තියෙනවා සලපතල මලුව. ඔන්න ප්‍රධාන මලු 3. මාලක 3යි. එතකොට වැලි මලුව කියන්නේ පහතම මලුව. දැන් අපි රුවන්වැලි සෑයට ප්‍රධාන පඩිපෙළ ගොඩ වෙලා පහළට බැස්සට පස්සේ සඳකඩ පහන තියෙන ඒ පසුබිමත් එක්ක තියෙන්නේ වැලි මලුව. එතකොට වැලි මලුව ළඟ තමයි මේ සඳකඩ පහන තියෙන්නේ. දැන් පින්නතුනි අපි ස්තූපයට ගොඩ වෙනකොට වඳින්න ඉස්සෙල්ලම තිබුණා වතුර භාජනයක් කළු ගලකින් සකස් කරපු. මේකට වතුර එන විදියක් සකස් කරලා තිබුණා. ස්තූපයට ගොඩ වෙනකොට කකුල් දෙක හොදගෙනයි ගොඩ වෙන්නේ එදා. ඊට පස්සේ කකුල් දෙක හොදගෙන එතන තියෙනවා පාපුවරුවක්. මොකද්ද පාපුවරුව? ඒ තමයි අද සඳකඩ පහන නමින් හැඳින්වෙන. සඳකඩ පහන නමින් හැඳින්වෙන. දැන් මේ සඳකඩ පහන අඩ ඡන්ද පාසාන බලන්න මේක රවුම් දෙන්නම්. ඉස්සෙල්ලා තිබුණේ මේ ගල් ලෑල්ලක්. ඍජු කෝණාශ්‍ර ගල් ලෑල්ලක්. මේක නිකන් ලෑල්ලක් විදියට තිබ්බා. ඇයි? කකුල් දෙක පිහදාගෙන යන්න. ඊට පස්සේ මේකේ සෙනග නගිනකොට මේ ගොඩ වෙනකොට සදහැවතුන් කකුල් තුනවර කොන වැදිලා. ඒ නිසා කොන් දෙක ඉවත් කළා. අර ගල් ලෑල්ලේ කොන් දෙක ඉවත් කළා. ඊට පස්සේ ක්‍රමානුකූලව මේක රවුම් වුණා. අන්න මේකේ මුලින් කැටයන් තිබුණේ අඩ ඡන්ද පාසාන අඩ සඳක හැඩය ගත් කියන අර්ථය. ඊට පස්සේ තමයි කැටයන් මේකට එන්න පටන් ගත්තේ. නෙළුම් මල, ලියවැල, හංස පේලිය, ඊළඟට සතුන් 4 දෙනෙක් ඉන්නවා. ඇත්තස් ගවසිංහ, ඊළඟට තියෙනවා පලාපති මොස්තරයක්. මේකේ ගැඹුරු අර්ථයක් දනවන දෙයක් මේ කියන්නේ. මේ සඳකඩ පහන පහු කරගෙන අපි පියගැට පෙළ නගිනවා. ඒ කියන්නේ පඩි පෙළ. මේ පඩි පෙළ නගිනකොට පින්නතුනි තරුණ කෙනෙකුට ටක් ගාලා නගින්න පුළුවන් ඕකේ. වයසක කෙනෙකුට අමාරුයි. ඒ නිසා අත්වලක ආධාරයක් ඕන. ඒ නිසා මොකද කරේ? අත්වලක් ඕන උනා. අත්වලක් ඕන නිසා ලී වලින් අත්වලක් හැදුවා. ලී. හැබැයි මේක හිටවන්න ඕන පොළවේ. හිටවල හැදුවා. මේක 10 12 දෙනෙක් නෙවෙයි 100 ගණන් මේක අල්ලගෙන වයසක අය නගිනකොට මේ ලීය ටිකෙන් ටික බුරුල් වෙනවා. මේක තියෙන්නේ. ඒ නිසා මොකද කළේ? මේ ලීය අර අත්වලේ ලීය අල්ලගෙන නගින ලීය මෙහාට එනවට නතර කරන්න ඒ ළඟින් ගිහිල්ලා ගලක් තිබ්බා. අන්න ඒ ගල් දෙකක්ම සඳකඩ පහනේ දෙපැත්තෙන් තිබ්බා. අර ලීය එනවට තිබ්බ ගල් දෙකම. ඒ ගල් දෙක තමයි මුරගල් දෙක බවට පසුවපත් වෙන්නේ. අන්න මුරගල ආවා.
දැන් අර ලීයත් දැන් අල්ලගෙන යන්න පුළුවන්. දැන් මෙහාට එන්නේ අර මෙතනින් ගලක් තිබ්බ නිසා. නමුත් ඒ ලීයත් වැස්ස වහිනවා, අවුව වැටෙනවා, දිරලා යනවා. මේක කොච්චරවත් ප්‍රතිසංස්කරණය කරන්න ඕන. ඒ නිසා මොකද කරේ? තවත් ගලක් ගිහින් තිබ්බා. ඒකට කිව්වා කොරවක් ගල. ඔන්න චෛත්‍යයට ආරම්භ වන තැන සකස් වුණු හැටි. සඳකඩ පහන, මුරගල් දෙක, ඊට පසුපසින් කොරවල් ගල් දෙක, කොරවක් ගල් දෙක. දැන් අපි පියකට පෙළ ඊට පස්සේ නැගගෙන යනවා මේක අල්ලගෙන. මේක අල්ලගෙන නැගගෙන යන්නේ දැන් වැලි මළුව පහු කළා. දැන් වැලි මළුව පහු කළා යනකොට සලපතල මළුවට ගොඩ වෙන්නකොටම එය ආවරණය කරපු ප්‍රාකාරයක් තියෙනවා. ඒකේ පිටපැත්තේ මොන රූපද තියෙන්නේ? ඇත් රූප. ඒකේ පිටපැත්තේ තියෙන ඇත් රූප. ඒකට ඒ නිසා කිව්වා ඇත් පවුර හෙවත් ගජන් මළුව. ගජ කියන්නේ යතාටනේ. ගජන් මළුව. දැන් වැලි මළුව, සඳකඩ පහන, මුරගල්, කොරවක් ගල්, පියගට පෙළ, ගජන් මළුව. දැන් අපි යන්නේ මොකටද? සලපතල මළුවටයි. පින්නතුනි, සලපතල මළුවේ යනකොට පළමුවෙන්ම මුණ ගැහෙන්නේ මොකද්ද? චෛත්‍යයේ තුන් මහල් පේසාව. පේසාවල්ලු 3. ලෝකෙ කොහෙවත් නැහැ මේ තුන් මහල් පේසාව ඇති චෛත්‍ය. පැරණි. ලංකාවේ පමණයි. වර්තමානයේ හදලා තියෙනවා. මං කියන්නේ පැරණි යුගයේ එහෙම තිබුණේ නැහැ. මේ තුන් මහල් පේසාව ඊළඟට ගර්භය, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොත, චූඩාමාණික්කය. ඔන්න චෛත්‍යයේ සැලැස්ම. මේකට වැටෙන්නේ වර්ෂාව දවසට විශාල ජලකඳක්. මේ ජලකඳ චෛත්‍යයට වැටිලා ගර්භය හරහා තුන් මහල් පේසාවෙන් පඩියෙන් පඩිය වගේ බැහැලා බිමට වැටෙනවා. වැටෙන වතුර විසි නොවෙන්නට තුන් මහල් පේසාවේ පළවෙනි පේසා වලල්ල මුල අපිට පෙනෙන නොපෙනෙන වගේ චූටි කාණුවක්. එතකොට එතෙන්ට වැටලා වතුර ඉහෙන් නැති වෙන්න ආපහු වතුර ටික ගොඩ වෙලා තමයි අර සලපතල මළුව හරහා සියුම් බෑවුමක් සහිතව තියෙනවා. ඒක ගමන් කරනවා. ගමන් කරලා අර ඇත්පවුර ගාවට ගියාට පස්සේ එතන සුළු බෑවුමක් හදලා තියෙනවා. ගිය දවසක ආපහු බලන්න මතක ඇතුව ඒ සලපතල මළුවේ කන්දේ නැත්තම් ඇත්පවුරේ තියෙනවා සිංහ කටවල්. මේ සිංහ කටට තමයි අර වතුර ඒ පැත්තේ තියෙන සිංහ කට තමයි අර වතුර ටික එකතු වෙන්නේ. එකතු වෙලා සිංහ කටෙන් බිමට වැටෙනවා. බිමට වැටුනහම වැලි මළුවේ වැලි හොදගෙන යන්න පුළුවන්. ඒ නිසා වැලි මළුවට වැටෙන්නේ නැහැ. එතනින් යටට කුහරයක් තියෙනවා. ඒ කුහරයට වැටෙන්නේ. කුහරයෙන් උමන් මාර්ගයක් තියෙනවා. ඒ උමන් මාර්ගය යනවා වටේට තියෙනවා විශාල පොකුණු 4ක්. අබයගිරියට ගියාම අපිට අදත් ඒ පොකුණ දකින්න පුළුවන්. රුවන්වැලි මහසෑයට යනකොට බලන්න රුවන්වැලි මහසෑයේ පන්සලේ පොඩ්ඩක් පන්සලට ඇතුල් වෙලා බලන්න අන්න එදා රුවන්වැලි මහසෑයට හැදූ පොකුණ තවමත් තියෙනවා. එතකොට ඒකේ නෙළුම් මානෙල් ආදී වවන්න පටන් ගත්තා අරමුගේ. රුවන්වැලි මහසෑයේ ඒ පොකුණ තිසාවැවටත් සම්බන්ධයි. තිසාවැවේ වතුර වැඩි වෙනකොට මේ පොකුණෙත් වතුර වැඩි වෙනවා. මම අදත් මේ ළඟදිත් ගියාම අපේ හේමරත්න හාමුදුරුවන්ගෙන් මම ඇහුවා ස්වාමීනි මේකට තාමත් ඒ උමන් මාර්ගයේ සම්බන්ධද කියලා. ඔව් කිව්වා. මොකද ඒ තරම් තාක්ෂණය පාවිච්චි කරලා ඒක සකස් කරලා තියෙනවා. පින්නතුනි දැන් ඔන්න අර වතුර අපතේ යන්නේ නැතුව අතෙන්ට එනවා. දැන් අපි යමු ආපහු චෛත්‍ය ළඟට. චෛත්‍ය ළඟට ගියාට පස්සේ බලන්න සලපතල මළුව හරහා අපි ගිහිල්ලා චෛත්‍ය ළඟට ගිහිල්ලා පළවෙනි පේසා වලල්ල ළඟට ගිහිල්ලා තමන්ගේ අත දිගු කරන්න චෛත්‍යයේ පළවෙනි පේසා වලල්ල ළඟට. දිගු කරනකොට ඔබේ අත ගෑවෙන නොගෑවෙන තරමේ ඉඳලා උඩ බලන්න බැලුවම ඔබට හරිම චෛත්‍ය කර්මාන්තයේ තියෙන සුවිශේෂත්වය හරියටම ඔබට කොත ස්පර්ශ වෙනවා S2ට. මේ තුන් මහල් පේසාව ක්‍රමානුකූලව ගොඩ නැගුවා. ගොඩ නගලා ඒකට ඉස්සර ගොඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ ගර්භය හැදුවා. ගර්භය විවිධ වර්ගෙන් ගර්භ තියෙනවා. බුබ්බුලාකාර, ගණ්ඨාකාර, ගටාකාර, ධාන්‍යාකාර, ආමලකාකාර, පද්මාකාර, අෂ්ටාස්රාකාර, චතුරස්‍රාකාර
සිලින්ඩරාකාර, අණ්ඩාකාර, පලාණ්ඩාකාර මේ වගේ විවිධ වර්ගයේ ගර්භයන් සකස් කරලා තියෙනවා. දැන් රුවන්වැලි මහසෑය තියෙන්නේ බුබ්බුලාකාර චෛත්‍ය. දිය බුබුලක හැඩයක් තමයි මේ චෛත්‍යය තියෙන්නේ. ඊට පස්සේ තමයි හතරැස් කොටුව සකස් කරලා තියෙන්නේ. දැන් මේ සකස් කරපු චෛත්‍යයේ තුන් මහල් පේසාවෙන් අර්ථවත් කරන්නේ කුමක්ද? පින්නතුනි. තුන් මහල් පේසාවට එන්න කලින් අපි ගියේ කොතෙන්ටද? පදනම. මූල පදනම සකස් කරා. නැත්තම් චෛත්‍ය ශක්තිය නැහැ. පදනමින් අදහස් කරන්නේ 84000ක් ධර්මස්කන්ධයයි. 84000ක් ධර්මස්කන්ධය බෙදෙන්නේ කොහොමද? සූත්‍ර පිටකයේ 21000යි, විනය පිටකයේ 21000යි, අභිධර්ම පිටකයේ 42000යි. ඔන්න 84000ක් ධර්මස්කන්ධය. මේක නැවතත් කොටස් දෙකයි. බුද්ධ දේශනා 82000යි, ශ්‍රාවක දේශනා 2000යි. එතකොට 87000යි. 84000ක් ධර්මස්කන්ධය. ඉන්පසුව තියෙන්නේ තුන් මහල් පේසාව. තුන් මහල් පේසාවෙන් අර්ථවත් කරන්නේ මොකද්ද? ත්‍රිවිධ රත්නය. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය. ඊළඟට තියෙනවා ගර්භය. ගර්භයෙන් අදහස් කරන්නේ කුමක්ද? සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨානය. සතර ඉද්ධිපාද. සතර සම්‍යක් ප්‍රදාන. පංචින්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ තමයි සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. කොයිතරම් ගැඹුරක් ස්තූපයේ තියනවද බලන්න. නිකන් වඳිනවත් නෙමෙයිනේ අපි. නේ. කොයිතරම් ගැඹුරු දෙයක් අපිට දෙනවද? ස්තූපයේ නිකන් වැඳලා බැඩන්නේ. මේ අර්ථය හිතමිනුයි ස්තූපය වන්දනා කරන්න ඕන. ඊළඟට තියෙන්නේ හතරැස් කොටුව. හතරැස් කොටුවෙන් අදහස් කරන්නේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඊළඟට තියෙන්නේ දේවතා කොටුව. දේවතා කොටුවෙන් අදහස් කරන්නේ සදෙව්ලොව, දිව්‍ය ලෝක 6. චාතුරු මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිර්මාණ රතිය, පරිනිර්මිත වශවර්තය. ඊළඟට තියෙන්නේ කොත් කැරැල්ල. කොත් කැරැල්ලෙන් අදහස් කරන්නේ නවාංග සත්තු ශාසනය. මොකද්ද නවාංග සත්තු ශාසනය? සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල. මෙන්න නවාංග සත්තු ශාසනය. ඊළඟට තියෙන්නේ කොත. කොතෙන් අදහස් කරන්නේ නිර්වාණයයි. බලන්න චෛත්‍යයේ මුලපටන් පදනමේ ඉඳලා කොත දක්වා යන මේ ස්තූපාංග වලින් කෙතරම් ගැඹුරු දෙයක් අර්ථවත් කරනවාද, දනවනවාද, අපිට පෙන්වා දෙනවාද? අපි ස්තූපේ ළඟට ගිහිල්ලා මේ ටික සිතුවාද? මේ ටික හිතමින්ද අපි වැන්දේ? අන්න බලන්න ආමිස පූජාවක් කරනකොට මොන තරම්නම් අපි තුල මේ දැනීම පාදක කරගන්න ඕනද? නැත්තම් අපිට නියම අර්ථයට එන්න බෑ. දැන් අපි මේ ස්තූපේ ගමේ පන්සලටත් ගිහිල්ලා අපි ස්තූපේ වඳිනකොට ගමේ පන්සලේ ස්තූපේ ඔය පේසා වලලු සුළු සරල රේඛා බවට පත් වෙලා තිනෝ දැන්. චෛත්‍ය ගර්භයේ රේඛා 3ක් විතරයි තියෙන්නේ. ඒක විකාශනය වෙලා වර්තමානයේ වෙනකොට. නමුත් රුවන්වැලි මහසෑය ළඟට, තූපාරාමයේ ළඟට, අභයගිරිය ජේතවනය, ලංකාතිලක මේ වගේ ස්ථානවලට අපිට ගියාම, ලංකාරාමයේ වගේ ස්ථානවලට ගියාම අපිට පේනවා මේ ස්තූපේ. කතරගම කිරිවෙහෙර ළඟට ගියාම අපිට පේනවා. තිස්ස මහා චෛත්‍ය ළඟට ගියාම පේනවා. නේ? පැරණි ස්තූප ළඟ තුල මේ ස්තූපාංග සියල්ලම ඇතුළත්. එතකොට පින්නතුනි බලන්න මේ තියෙන චූඩාමාණික්කයක්. දැන් ඒ කාලේ බලන්න මේ වෙස්ස වහිනකොට විදුලි කොටනකොට යම් යම් හානි වෙන්න පුළුවන්. අද නම් විදුලි සන්නායක භාවිත කරලා තියෙනවා. නමුත් එදා තිබුණේ නැහැ. බලන්න මේ චූඩාමාණික්කයකට ප්‍රයෝජනෙට අරන් තියෙනවා.
මේ චූඩා මාණික්කයේ පැතිකඩවල් කපලා තියෙන්නේ. විශේෂ පාෂාණයක් අරගෙන. දැන් අපි කියනවා ඔය ග්‍රහාපල වලටත් ඔය ගල් පළඳින්න කියලා. නේ? දෛවඥයෝ කියනවා. ඔයකේ යම් සත්‍යයක් තියෙනවා. මොකද අර ගලකින් ආකර්ෂණයක් ගන්න පුළුවන්. ඒ අර හැබැයි නියම පාෂාණය පළඳින්න ඕන. පාෂාණය ස්පර්ශ වෙන්න ඕන. මේ පාෂාණය මේ කැටයම් කරලා එතන. ඒක විවිධ පැතිකඩවල් ඔස්සේ තමයි ඒක සකස් කරලා තියෙන්නේ. කැපීමක් කරලා එක එක තලවලට. ඒ නිසා මෙයට එන විදුලිය විසි කරන්නට තරම් හැකියාවක් මේ පාෂාණයට තියෙනවා. දැන් අපිට ස්තූපය ළඟට ගියාම මෙන්න මේ ටික දැනගෙන අපි වඳිනකොට මොන තරම් ශ්‍රද්ධාවක් ඇති වේද? නිවනේ පළවෙනි පියවර මොකක්ද? නිවනේ පළවෙනි පියවර ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවෙන් තොරව කිසිවෙකුට ප්‍රඥාව ලබන්න බෑ. ඒ නිසා ප්‍රඥාව ලබන්න නම් ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. එහෙනම් ශ්‍රද්ධාව ලබන මඟ තමයි ආමිස පූජාව. ආමිස පූජාව. එහෙනම් ආමිස පූජාවෙන් තමයි මේක පටන් ගන්න ඕන. මේ ආමිස පූජාවෙන් පටන් අරගෙන ගමේ පන්සලටත් යන ගමන් ගමේ පන්සලත් ආරක්ෂා කරන ගමන් අපි වරින් වර මේ සුවිශේෂී සිද්ධ ස්ථානවලට යන්න ඕන මේවායේ අර්ථය දැනගෙන. එතකොට තමයි පින්වතුනි අපි තුල ශ්‍රද්ධාව ඔද වැඩි යන්නේ. නැත්තම් ඒ தත්ත්වය අපිට ගොඩනගා ගන්න බෑ. අන්න ඒක ඔබ වටහාගත යුතුමයි. එතකොට අපි වන්දන ගාථා කියලා දැන් රුවන්වැලි මහසෑය ළඟට ගිහිල්ලා අපි හැන්දෑවේ 6ට 5:00 අතරේ වාඩි වුණාම පැය ගාණක් හිටියත් අපිට දැනෙනවද කියලා බලන්න. අපේ ප්‍රශ්න මොකක්වත් මතක් වෙනවද කියලා බලන්න. නෑ. බලන්න ශ්‍රද්ධාව අර දේ තේරුම් අරගෙන මේ චෛත්‍ය ස්පර්ශ කරනකොට දැසින් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ඇති කළා තියනවා නේද කියලා. දැන් රුවන්වැලි සෑයේ පින්නතුණි අපි ධාතු තැන්පත් කරන්නේ මොන කොටසේද? ධාතු ගර්භයේ. දැන් රුවන්වැලි සෑයත් මහියංගන දාගබත් ඇති කරලා තියෙනවා කියලා සඳහන් වෙන්නේ චෛත්‍ය දෙකකට. පළවෙනි චෛත්‍ය ඇති කළා ඊට පස්සේ ඉඩ ප්‍රමාණයක් තියලා තව චෛත්‍යයක් තියෙනවා. එතකොට ඇතුළට ගිහිල්ලා ඇතුළේ ගමන් කරන්න පුළුවන්, පැදකුණු කරන්න පුළුවන්. මේ චෛත්‍ය ඇතුලේ චිත්‍ර ඇඳලා තිබිලා තියෙනවා. ඒවා සනාතුණා ඕක මේ පාරම්පරික දෙයක් හැටියට ආවා. ඇවිල්ලා වචනෙන් පසු කාලෙදී මහියංගන දාගබ ගරා වැටුණානේ. ගරා වැටලා පස්සේ ආයි ප්‍රතිසංස්කරණය කරා. ගරා වැටුණට පස්සේ ඒක කොටස් සොයාගත්තා. කොටස් වල තියෙනවා චිත්‍ර. එහෙනම් මේක ජනප්‍රවාදී වගේ ආපු අදහස සත්‍ය වුණා. මහියංගන දාගබේ ඇතුලේ චිත්‍ර ඇඳ තිබූ බව. එහෙනම් රුවන්වැලි මහා සෑයෙත් චිත්‍ර ඇඳලා තියෙනවා කියලායි සඳහන් වෙන්නේ. බලන්න කොච්චරනම් ගැඹුරක් මේ තුල එහෙනම් අපිට දකින්න තියෙනවාද. දැන් ඔබ රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා බලන්න ඔබ යනවා අටම ස්ථානේ යනකොට සමාධි බුද්ධ ප්‍රතිමාව වඳින්න. සමාධි බුද්ධ ප්‍රතිමාව වඳින්න යනවා. ලෝකයේ තියෙන අග්‍රගණ්‍ය ප්‍රතිමාව මෙවන් ප්‍රතිමාවක් තවත් නැහැ. මුළු ලෝකෙම දකින්න නැහැ. පින්නතුනි මේ ප්‍රතිමාව ළඟට ගියාට පස්සේ සමාධි බුද්ධ ප්‍රතිමාව ළඟට සමාධි බුද්ධ ප්‍රතිමාවේ මහායාන ලක්ෂණ කිසිවක් නැහැ. මහායාන ලක්ෂණ නැහැ. තියෙන්නේ තේරවාදී ලක්ෂණයි. ගන්ධාර මතුරා දෙකක් තියෙනවා සම්ප්‍රදාය. ඒ නිසා ඒවා ගන්ධාර සම්ප්‍රදාය මතුරා සම්ප්‍රදාය සංකලනය කරලා දේශීය කලාකරුවා අපේ දේශයට ගැලපෙන විදිහට තමයි මේත් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තුලත් අප්‍රමාණ ගැඹුරක් තියෙනවා. ඒකත් අපි දැනගෙනයි ඇත්තටම ගමන් කරන්න ඕන බුද්ධ ප්‍රතිමාව වඳින්න නේ. මේක නිකම්ම වඳිනෝ නෙමෙයි. ඒකෙත් ආරම්භයේ ඉඳලා ඔය ටික අපි දැනගත යුතුයි. එහෙම දැනගෙන වඳිනවා නම් තමයි අපි තුල නවාරහාදී බුදු ගුණ මතුවෙන්නේ.
බුදුරජාණන් වහන්සේ අපේ මනස තුල නවාරහාදී බුදුගුණ මනසට එන්නේ එතකොට නේ. බුදුගුණ නමේ අපේ මනසට ආවට පස්සේ ඒ බුදුගුණ ඔස්සේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අපි උත්සාහ කරමු. ඒ නිසා මා හුඟක් ධර්මය දන්නෝ අපේ පින්නතුන් දැන්. මම ඒකයි මේ වෙනමම පැතිකඩක් පිළිබඳව අවධානය අද යොමු කරන්න උත්සාහ කරේ. අපි ස්තූපයක් ළඟට ගියාම, චෛත්‍ය ළඟට ගියාම, දාගැබ ළඟට ගියාම, එහෙම නැත්නම් වෙහෙර ළඟට ගියාම, එහෙම නැත්නම් බුද්ධ ප්‍රතිමාව, බෝධීන් වහන්සේ ළඟට ගියාම අපි වඳින්න ඕන ඒකේ ගැඹුර, ඒකේ අර්ථය දැනගෙනයි. එතකොට තමයි ඒක වඩාත් ප්‍රතිපත්ති පූජාවක් හදා ගන්නට අපිට ආමිසය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රතිපත්තියට යන්න නම් ආමිසයෙන් පටන් ගමු. ආමිසයෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන ඊට පස්සේ සීල, සමාධි, ප්‍රඥාවට යමු. අන්න එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට ධෛර්ය, ශක්තිය, ධර්ම ශ්‍රවණය කරන මේ දායකත්වයේ දරන මේ සුපින්වත් ඔබ හැම දිනාටමත් බෞද්ධ නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන පින්බර සදහැවත් සමස්ත ලෝකවාසීන්ටත් මෙහි ගැඹුර වැටහි මෙය සැබෑ ආමිස පූජාවක් බවට පරිවර්තනය කරගන්නට, ප්‍රතිපත්තිය ඔබේ ජීවිතයට ලං කරගන්නට, මෙහි අරුත වටහාගෙන එයට සමීපව වැඳුම් පිදුම් කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙනාගේ මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා, පරලෝ සුගතියක්වත් වේවා, අවසානයේදී අමා මහ නිවනම සාක්ෂාත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමි. අද පින්කමෙහි දායකත්වයේ දරනු ලැබුවේ විශේෂයෙන් මේ පින්වතුන් සඳහන් කරේ නම් ගම් නොකියා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ අපේම සුපින්වත් පිරිසක් මේ අද දායකත්වයේ දරනු ලැබුවේ. මේ හිතමිතුරු නෑදෑ පිරිස එකතු වෙලා නමක් ගමක් සඳහන් නොකර මේ ධර්ම දානය නියම ලෙස සිද්ධ කිරීම සඳහා තමයි මේ කටයුත්තට අවතීර්ණ වුණේ. ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වන්නේ කුසලයේ හේතු කොටගෙන දායකත්වයේ දරන හා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාගේම මෙලොව පරලොව සැපත්, දෙමාපිය, ගුරුවර, නෑදෑ හිත මිත්‍ර සියලු දෙනාගේ පරලොව ජීවිත සැපවත් වේවා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත මිදේවා කියලා ප්‍රාර්ථනා කරන අතර දායකත්වයේ දරන හා මෙහි පැමිණ හෝ මාධ්‍ය මගින් ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටම සම්‍යක් ඥානීය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම දේශකයාණන් වහන්සේට බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අතිපූජ්‍ය ශාස්ත්‍රපති පූජ්‍යපාද දරණාගම කුසල දමනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට බුදු සසුනේ උන්නතිය සඳහා කටයුතු කරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයට මේ කටයුතු වඩාත් සාර්ථකව කරගන්න, ඒ වගේම තම තමන්ගේ ප්‍රාර්ථනා යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට ධෛර්ය ශක්තිය සැලසේවා. සියලු දෙනාටම මෙලොව වාසනාවන්ත වේවා. දෙවියන් ඥාතීන් ඇතුළු අපි හැම දෙනාටම අමා මහ නිවනම සිද්ධ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.